පිනතින අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන පංච ඉට්ට ධර්ම සූත්‍රය මූලික කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්න සූදානම් වෙන්නේ. පංච ඉට්ට ධම්ම සූත්‍ර දේශනාවේ විශේෂ කරුණු පහක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම බොහෝම කැමති කාරණා පහක්. ඒ තමයි ආයුෂය, වර්ණය, සැපය, යසස, ස්වර්ගය. මේකට මේ ලෝකේ ඉන්න හැමෝම කැමතියි. ඒ වුණාට යාඥා කරලා ප්‍රාර්ථනා කරලා කවදාවත් මේ සැප ලබන්න බෑ කියලාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආර්ය ශ්‍රාවකයා කවදාවත් මේ සම්පත් යාඥා කරන්නෙත් නැහැ, ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. එහෙමනම් ආර්ය ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? මේ සම්පත් ලැබෙන ප්‍රතිපදාව මොකක්ද කියලා හොයාගෙන ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා. එතකොටයි මේ දේවල් ලැබෙන්නේ. එහෙමනම් මේ සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව මේක. ආයුෂය ලැබෙන ප්‍රතිපදාව මොකක්ද කියලා සාකච්ඡා කළා. වර්ණය ලැබෙන ප්‍රතිපදාව මොකක්ද කියලා සාකච්ඡා කළා. සැපය ලැබෙන ප්‍රතිපදාව මොකක්ද කියලා අපි දෙවනි දේශනාවෙන් සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කළා. අපි මේ දේශනාවෙන් ඒ සැපය ලැබෙන ප්‍රතිපදාවේ ඊළඟ කරුණු ටිකක් සාකච්ඡා කරගෙන යසස සහ ස්වර්ගය ලැබෙන්නේ කොහොමද කියන කාරණාවත් සාකච්ඡා කරමු. විශේෂයෙන් සැපය ලබන ප්‍රතිපදාව දානය. දානය හේතු කරගෙන කොහොමද සැප ලබන්නේ කියන කරුණු අපි තව ටිකක් සාකච්ඡා කරමු. තුනුරුවන් ප්‍රධාන කරගෙන දන්පැන් පූජා කරාම ලැබෙන ආනිසංසය ඊටාම ඉහළයි කියලා සාකච්ඡා කළා. අපි ඒකට පාදක කරගත්ත දක්ඛින විභංග සූත්‍රය. පෞද්ගලික දාන 14ක් දේශනා කරලා තියෙනවා. සාංගික දාන 7ක් දේශනා කරලා තියෙනවා. තුනුරුවන් උදෙසා දන් දෙනකොට බුද්ධ රත්නය උදෙසා දන් දීම හැම ශේස්ත්‍රයකටම වඩා ඉහළයි. ඒ කාරණාව මුලින්ම සිහිපත් කරලා තියෙනවා. සංඝසතු දානයක් පූජා කිරීමටත් වඩා බුදු පියාණන් වහන්සේ උදෙසා කරන පෞද්ගලික දාන පූජාව මහත්ඵලයි කියලා. දැන් ශාසනයේ මහා ආනිසංස තියෙන දානනේ සංඝසතු දාන. බුදුරජාණන් වහන්සේට තනියම කරනවා නම් පූජාවක් ඒක පෞද්ගලික පූජාවක්. නමුත් සංඝසතු දානයට වඩා භාග්‍යතුන් වහන්සේට කරන පෞද්ගලික පූජාව ආනිසංසදායකයි. කෙනෙක් එතකොට අහන්න පුළුවන් එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේ දක්ඛින විභංග සූත්‍ර දේශනාවේදී ප්‍රජාපති ගෞතමයන් වහන්සේ මහගෙන ආපු සිවුර මහා සංඝයාට පූජා කරන්න කියලා අනුදැන වදාළේ. මහා සංඝයාට පූජා කරාම ප්‍රජාපති ගෞතමයන් වහන්සේට තවත් ආනිසංස ලැබෙනවා කියලා දේශනා කළේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. නමුත් දක්ඛින විභංග සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ මුලින් පූජා කරන සිවුර බාර ගන්නවා. බුදුරජාණන් වහන්සේ සිවුර පිළිගන්නවා.
පිළි අරගෙන තමන්ගේ මෑණියන්ට ලැබෙන්න ඕන ආනිසංස ප්‍රමාණය අත්පත් වෙන්න ඉඩ සැලැස්සුවා. ඊට පස්සේ තමයි සිවුර දෙන්නේ මෑණියනි මේක සංඝයාටත් පූජා කරන්න. දැන් මට පූජා කළා තමන් වහන්සේ කැමැත්තෙන් බාර කරනවා මේක සංඝයාටත් පූජා කරන්න. එතකොට සංඝයාට පූජා කරපු පිනත් වෙනම හම්බ වෙනවා. ඒක අට කතාවේ වෙනම පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. එතකොට ඇයි අනික් ශේෂ්ත්‍රයන්ට පූජා කළාට වඩා නැත්නම් සංඝසතු දාණයටත් වඩා භාග්‍යතුන් වහන්සේට කරන පෞද්ගලික පූජාව ආනිසංස වෙන්නේ? හේතුව තමයි සත පුඤ්ඤ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ තරම් දන් දුන්න කෙනෙක් මේ ලෝකේ වෙන නැහැ. බුදු පියාණන් වහන්සේගෙන් දානයක් ලබාපු නැති කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. මේ තුන් ලෝකේ විතරක් නෙමෙයි මේ කෝටි ලක්ෂයක් සක්වලේම නැහැ. එහෙනම් අදත් අපි බුද්ධ පූජාව කරනවා කියලා මේ කරන්නේ භාග්‍යතුන් වහන්සේට අපේ තියෙන ණය ගෙවන එක. හැබැයි ඒක කවදාවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් ණයක් නෙවෙයි. අපේ පින්නතුන්ට මතක ඇති එක අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිතර පිණ්ඩපාතේ වඩින නිවසකට උන්වහන්සේට කලින් භාග්‍යතුන් වහන්සේ වැඩියා. එදා ඒ කාන්තාව කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන් තියාගෙන හිටපු දාන ටික භාග්‍යතුන් වහන්සේට පූජා කළා. හැබැයි භාග්‍යතුන් වහන්සේ වැඩියාම අනිත් පැත්තෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිවසට වැඩියා. ඇය කල්පනා කළා කලින් දන් දුන්නේ හැමදාම දන් දෙන මගේ ස්වාමින් වහන්සේට නෙමෙයි. ඒ නිසා හැන්දත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් අඬ ගහ ගියා. ඒ තමන් පූජා කරපු දානෙ ටික ආපහු ඉල්ලගන්න. බුදුරජාණන් වහන්සේ නතර වෙලා අදිෂ්ඨාන කළා ඇය පිළිගන්නපු ආහාර ටික එක බත් ඇටයක්වත් මේ පාත්‍රයේ නොරැඳේවා. වෙනත් කලින් සදහැවතුන් පූජා කරපු ආහාරයන්ගෙන් එක බත් සරලුවක්වත් ඇගේ හැන්දට එකතු නොවේවා. එහෙම වුණා නම් ඇයට පව් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිගන්වල ආපහු ඉල්ලපු දේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් බාරගන්නෙත් නැති නිසා ඉතුරු නොවෙන්නත් අදිෂ්ඨාන කළා. ඇය හැන්දට ඒ ටික ගන්නකොට සියල්ලම හැන්දට එකතු වුණා ඇය පූජා කරපු ටික. පස්සේ භික්ෂූන් වහන්සේලා මේ කාරණාව ඇහුවා. ස්වාමීනි ඇයි භාග්‍යතුන් වහන්සේට දන් දීලා එයා ආපහු ඉල්ලුවේ කියලා. භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව උත්තරයක් දුන්නා. මහණෙනි මේ කෝටි ලක්ෂයක් සක්වලේ ඇය මට ණය නෑ කියලා. මේ පාරමිතා පුරාගෙන එන මේ සංසාරේ මගෙන් ඇයට දාන වේලක් හම්බ වෙලා නැහැ. හේතුව තමයි ඒ කාල පරාසය තුල ඇය මේ කෝටි ලක්ෂයක් සක්වල අතර කොහෙවත් ඉඳලා නැහැ. ඒ නිසා මගෙන් දානයක් ඇයට ලැබිලා නැති නිසා ඇය මට ණය නැහැ. එහෙමනම් ඇය හැර දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඉඳලා ඔබත් මමත් අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේටම අනන්ත ණයයි. සතපුඤ්ඤ ලක්ෂණය කියලා කියවේ අනන්ත සක්වල අනන්ත ජීවීන් සියලු දෙනාම එකතු වෙලා ඒ අනන්ත ජීවීන් කියලා කියන්නේ යටින් අවීචයේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වාම අද ඉන්න කුරා කුහුඹු වගේ ඉඳලා මේ සියලුම ජීවීන් එක්කෙනෙක් දාන 100ක් පූජා කළොත් අපි කියමු අටපිරිකර 100ක් පූජා කරනවා මේක සතෙක්. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා පිරිකර 100 පූජා කළොත් ඒ පිරිකර කන්ද ගොඩ ගැහුවොත් තව සක්වලවල් කීයක් ඕනේ වෙයිද පිරිකර කන්ද ගොඩ ගහන්න?
ආං ඒ අය පූජා කරපු ඒ දාන කන්ද කොයි වගේද ඒවාගේ දාන කඳු 100ක් බෝසතාණන් වහන්සේ මේ බුද්ධත්වය වෙනුවෙන් තනියම දීලා තියෙනවා. ආං ඒකටයි සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. එතකොට මහරහතන් වහන්සේලා ඇතුළු ඒ භික්ෂු පරම්පරාවේ කවුරුවත් එච්චර දන් දීලා නැති නිසා පෞද්ගලිකව නමුත් භාග්‍යතුන් වහන්සේට දෙන දාණයම අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි. ඊළඟට පින්නතුනි මේ දාණය ගැන මේ අය තවත් බොහෝ කරුණු දේශනා වලින් අහලා දන්නවා. හැබැයි ඒක කාරණාවක් මතක් කරන්න ඕනේ. කෙනෙක් නිවන් දකින්නේ කොහොමද? නිවන් දකිනවා නම් නිවනට යන්නේ කොහොමද? සසර සැප විඳ විඳ දීර්ඝ කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සසර සැපය රඳවගන්නේ කොහොමද කියන කාරණා දෙකම තීරණය කරන මේ ලෝකේ තියෙන උසස් සාධකයක් තමයි දානය කියලා කියන්නේ. මේ ආවට ගියාට සම්පූර්ණ කරන එකක් නෙමෙයි දානය කියලා කියන්නේ. හරියටම සම්පූර්ණ කරන දෙයක්. මොකද අපි දෙන විදිහෙම තමයි අපිට හම්බ වෙන්නේ. මම කොහොමද කැමති ඒ විදිහට ලබන්න නම් ඒ විදිහටම දෙන්න ඕනේ. දානයේ ස්වභාවය ඒකයි. අපි කැමති විදිහ ලැබෙන්නේ කැමති ආකාරයට කැමති දේවල් දන් දුන්නා. ආන් ඒ හින්දා අඩුපාඩු නොවෙන්න ඕනේ. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම මේ ටික හරියටම පූර්ණේ වෙන්න ඕනේ. සකසන්න ගියහම මේ පිළිබඳව පින්නතුනි අති සුවිශේෂී කරුණු අනාවරණය කරන දේශනාවක් තමයි ලක්කන සූත්‍රය. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ පිහිටපු සුවිශේෂී ලක්ෂණ කොහොම සංසාරේ දන් දුන්න නිසාද එහෙම පිහිටියේ? හරියටම සම්පූර්ණ කළා. අක්කන සූත්‍රයේ සඳහන් කරනවා සිවුරක් පූජා කරන්න ගියහම සිවුරත් පූජා කරනවා. සිවුරු පඳු පොවා ගන්න අවශ්‍ය කොළපොතු ಜಾතිත් පූජා කරනවා. එතකොට සිවුරු හොදන්න පාවිච්චි කරන නොයෙක් කොළ ಜಾති තියෙනවා. කොළ ಜಾති, පොතු ಜಾති. ඒ දේවලුත් පූජා කරනවා. සිවුර හොදලා වනන්න අවශ්‍ය ඒ නූලකුත් වැලකුත් පූජා කරනවා. ඒ විතරක් නෙමෙයි එදා සිවුර හොදලා දෙන්න 16කුත් පූජා කළා කියලා සඳහන් කරනවා. සිවුර පූජා කරනකොට මේ ඔක්කොම දෙනවා. ඉදිකටු නූල් බෝල ආදී ඉඳලා සියල්ලම. එතකොට සම්පූර්ණ කළා. පාවහන් පූජා කරාම පාවහන් දෙකත් පූජා කරනවා. පාවහන් වල එදා ආලීප කරලා තියෙන තෙල් වර්ගත් පූජා කරනවා. පාවහන් දෙක පාවිච්චියෙන් පස්සේ ආරක්ෂාව සඳහා දාලා තියන්න අවශ්‍ය ඒ උපකරණයක් කූඩයක් වාගේ හිකුත් පූජා කරනවා. හං පාවහන් වාගේ දේවල් බිම තියලා තිබුණොත් සත්තුන්ගෙන් උපද්‍රව වලට භාජනය වෙන්න පුළුවන් නිසා අර කූඩෙට දාලා පාවහන් ගුලාවට දාලා ඒක උඩක එල්ලලා තියන්න පුළුවන් කොක්කකුත් පූජා කළා කියලා. ඒක සුරක්ෂිත වෙන්න අවශ්‍ය සියලුම දේවල් පූජා කළා. ආන් එහෙම සම්පූර්ණ කර පූජාවල් කරපු නිසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් දෙකේ තියෙන චක්‍රලාංඡන ආදී දේවල් ඇති වෙන්න ඒ දේවල් හේතු වුණා. එතකොට මේ දානයක් කොයිතරම් සංකීර්ණද කියන කාරණාව එතනින් පේන්නේ. හරියටම සම්පූර්ණ කරනවා කියහම. ඊළඟට මේ කාරණාවේ සඳහන් කළා දැක්කොත් අඩුපාඩුවක් ඒ අඩුපාඩුව සහිතව කවදාවත් පූජාව කරන්න එපා කියලා. අපි සාමාන්‍යයෙන් ලෝකෙ දකිනවා අංග විකල මිනිස්සු. අඩුපාඩු සහිතව සමහරලාට දන් දුන්න අය. ආන් ඒ නිසා සඳහන් කළා මලක් නමුත් බුදුරජාණන් වහන්සේ ළඟ පූජා කළොත්
පෙතිරිච්ච මල්, පොඩි වෙච්ච මල්, තැලිච්ච මල්, ලප හැදිච්ච මල්, පර වෙච්ච මල් කවදාවත් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. මොකද ඒක අපිට එහෙම්මම විපාක දෙනවා. මල් 100ක් අරගෙන ආවහම සමහරලාට හොදලා පිරිසිදු කරලා තෝරලා බලහම මල් 5ක් 6ක් වෙන්න පුළුවන් මේ කියපු උපද්‍රව වලට භාජනය වෙලා නැත්තේ. අපිට තණ්හාව වැඩි හින්දා දුක හිතෙන්න පුළුවන් සල්ලි වලට ගෙනාපු මල් 100ක්. නමුත් 95ක්ම අයින් කරලා 5ක් පූජා කරන්න තියෙන්නේ නොකමැත්තක්. නමුත් අර 95 අයින් කරලා මේ 5 පූජා කරන එක අර තැලුණ පොඩි වුණ මල් පූජා කළාට වඩා මහත් ආනිසංසදායකයි. ඊළඟට දම් පූජා කරනකොට තවත් විශේෂ කරුණු රාශියක සඳහන් කරනවා මේ සත්තුස්සද කියන ලක්ෂණ එහෙම ලැබුණ හැටි. අපි කියමු අපි ආහාර වේලක් දන් දෙනවා. හැබැයි මිරිස් සැර හුඟක් වැඩි. අපි ලුණු මෙඹුල් බැලුවෙත් නැහැ. ඒ නිසා ලුණුත් වැඩි වෙලා මිරිසුත් වැඩි වෙලා භුක්ති විඳින කෙනාට ඒ සැර වැඩි නිසා සමහරලාට දහදිය වැగిරෙනවා. නාහෙන් දියර ගලනවා. නමුත් ප්‍රතික්ෂේප කරන්න බෑ. දුන්න කෙනා බලාගෙන ඉන්නවා. වළඳනවා හරි අපහසුයෙන්. එතකොට ඒ අපහසුතාවය නිසා ඇස් රතු වෙනවා. නහරවල් ඉලිප්පෙනවා. ලොකු වේදනාවක් නේ. අපිටත් සංසාරේ විපාක දෙනකොට ඒ විදිහටම විපාක දෙනවා. නහරවල් මතුවෙච්ච, ඇස් බොර පාට වෙච්ච, මුහුණ වෙහෙස විරූපී බවට පත් වෙච්ච ශරීර අපිටත් සංසාරේ හම්බෙනවා. තව කෙනෙක් ඊටා ප්‍රණීත විදිහට දන් දෙනවා. සමහර කෙනෙක් ඉපදෙනවා තමන්ගේ ශරීරයේ තියෙන මේ නහරයක්වත් පේන්නේ නැහැ. බොහොම ලස්සන ශරීරය. එහෙම ලැබුණෙත් දන් දීලා. ඒකයි මම සඳහන් කළේ මේ බොහොම පහසුවෙන් දෙන්න පුළුවන් දානේ. නමුත් හරියටම දෙනවා කියන කාරණාව කොච්චර දැනගෙන සම්පූර්ණ කරන්න ඕනේද කියන කාරණාවයි සඳහන් කළේ. ඊළඟට සුවය ලැබෙන දාන අතර තව මේ පාවහම් පූජාව භාග්‍යවතුන් වහන්සේ දස දාන වස්තුවක්ම පැහැදිලි කරනවා. ශාසනයේ යානා පූජාව. යානා පූජාව කියලා කියන්නේ සසර ඊටාම සැපහම්ම වෙන තව පූජාවක්. එතකොට මොකක්ද ශාසනයට යානා පූජාව කියලා කියන්නේ? පාවහම් පූජාව. පාවහ, පැදුරු, කොට්ටමෙට්ට, කුෂන් වර්ග මේ වගේ දේවල් පූජා කිරීම පාපිසි වගේ දේවල්. ඒ තමයි ශාසනයේ යානා පූජාවල්. හරියටම කරගත්තාම සසර බොහෝ සුවදායක අපිට යාන වාහන තමයි ලැබෙන්නේ. ඊටා පහසුවෙන් ගමන් බිමන් යන්න පහසුකම් තමයි සැලසෙන්නේ. එදිනෙදා ජීවිතයේ සැතපෙනකොට පරිහරණය කරනකොට ඊටාම පහසුවෙන් ආසන ආදිය අපිට ලැබෙන්නේ. මේ මහ පිංකම අපිට කරගන්න හේතු වුණ ශාසනයේ හැබෑම සත්පුරුෂයා කවුද? ඇයි බුදුරජාණන් වහන්සේ පාවහන් පූජාවක් අනුදැන වදාළේ? මුලින්ම භික්ෂූන් වහන්සේලා පාවහන් පැළඳියේ නැහැ. අපේ පින්නතුන්ට මතකද සෝන කෝලිවිස කියලා මහරහතන් වහන්සේ කෙනෙක් ගැන? සෝන කියන තරුණ සිටුවරයා අප්‍රමාණ සැප විඳපු කෙනෙක්. අපි අහලා තියෙන යටිපතුල් වල ලෝම තිබුණා කියලා. මහ පොළවේ රළු පොළවේ පය තියලා නැහැ. මේ වාගේ ඊටාම සිනිදු බුමුතුරුණු මත විතරයි ජීවිතේ ඇවිදින්නේ. ඒ නිසා යටිපතුල් වල ලෝම ඇවිල්ලා
එහෙමවත් ඇවිදින්න තමන්ගේ ආසනයෙන් බහින්න උවමනාවක් නෑ කියලා සඳහන් කරන්නේ. තමන්ගේ සේවකයෙකුට යම් කටයුත්තක් පවරහම යහනේ ඉඳලා ඒක ටිකක් අතපහු වෙලා එනවා නම් සෝන සිටුවරයා අහන්නේ මම පාදයේ බිම තියන්නද කියලාලු. එතකොට බයයි සේවකයෝ. ගහන බයින නිසාද? නෑ. සෝන සිටුවරයා පාදයේ බිම තිබ්බොත් අර සේවකයන්ට දරන්න බැරි තරම් ඔළුවේ කැක්කමක් හැදෙනවා කියනවා. ඒ කියන්නේ මහ පොළොවේ පාදයේ තියන්න තරම්වත් කරුමයක් කරලා නැහැ. මේ රළු පොළොවේ අපිට කොච්චර ඇවිදින්න වෙලාද? ඒ තරම් පින් කරපු කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වෙලා ආවට පස්සේ ඒ සියලු සැප සම්පත් අතහැරලා පැවිදි වෙනවා. වීර්ය වැඩුවා ඉක්මනට රහත් වෙන්න. සක්මන් කරලා යටිපතුල් පිපුරුවා. ඊට පස්සේ දනිස් වලින් සක්මන් කෙරුවා. දනිස් දෙක තුවාල වුණා. සක්මන ලේ ගොඩ. භාග්‍යතුන් වහන්සේ මේක දැකලා ඇහුවා ඇයි? කාගේද මේ සක්මන? ස්වාමීනි සෝන ස්වාමීන් වහන්සේගේ. මට මුණ ගැහෙන්න කියන්න. මුණ ගැහෙන්න ගියා. කරුණු කාරණා ඇහුවා. දක්ෂ වීණා වාදකයෙක්. ඒ වීණා වාදනයේ උපමාවට අරගෙන ප්‍රශ්න කීපයක් ඇහුවා. මොකද උන්වහන්සේගේ වීරිය වැඩි. වීරිය වැඩි වෙලා සසරින් එතර යන්නත් බෑ. හැබැයි ඒ කියන්නේ මේ අපිට නම් වීරිය වැඩි නෑ කොහොමවත්. කවුරුවත් හිතන්න එපා අපේ වීරිය වැඩි ඇති කියලා. මේ සෝන ස්වාමීන් වහන්සේට තිබිච්ච වීරිය ගැනයි මේ කතා කරන්නේ. අපිට කොහොමවත් වීරිය වැඩි වෙන්නේ නෑ. ඉතින් අහුවා සෝන මේ වීණාවක හඬ ඊටාම මිහිරි වෙන්නේ තත් හුඟා තද කරාමද කියලා. නෑ ස්වාමීනි. එහෙමනම් බුරුල් කරන්න ඕනද ගොඩක් කියලා ඇහුවා. නෑ ස්වාමීනි හිර කරලත් බෑ බුරුල් කරලත් බෑ. මධ්‍යම ප්‍රමාණය තිබුණාම තමයි අපූරු හඬක් මැවෙන්නේ. උත්තරේ එතනින්ම ගත්තා. සෝන මන් දැක්කාර සක්මන. ඔබේ වීරිය බොහොම වැඩි. අඩු කරන්න. ප්‍රඥාව එක්ක සම කරන්න. භාග්‍යතුන් වහන්සේ මනාව අවවාද කළා. උන්වහන්සේ තාම කෙටි කාලෙකින් රහත් වුණා. ඒ වුණාට කකුල් දෙකේ තුවාල. සෝන පාවහම් පළදින්න කිව්වා. ස්වාමීනි මේ තරම් ධනස්කන්ධයක් මම අතහැරලා ආවේ. එතරම් ධනස්කන්ධයක් අතහැරලා ආපු මට ඒ සිනිදු බුමුතුරුණු අතහැරලා ආපු මට පාවහන් දෙකක් අත්හරින්න බැරි නේ. මට ඕනේ. සෝන පාදවල තුවාල හැදිලා. වේදනාවයි. ඒ හින්දා පළඳින්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ සියලුම භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ පාවහන් අනුමත කරනවා නම් මම පාවහන් දෙකක් පළඳින්නම් කිව්වා. අන්න එදා තමයි සියලු සංඝයාට අවසර ලැබුණේ පාවහන් පළඳින්න කියලා. කවුරු නිසාද? සෝන කෝලිවිස මහරහතන් වහන්සේ නිසා. එතකොට එදා උන්වහන්සේ ඒ ඉල්ලීම කරපු නිසා අද දායක කාරකාදීන්ට රත්නත්‍රයට පාවහන් පූජා කරාම මොනවද ලැබෙන්නේ? සංසාරෙට සුවදායක යාන වාහන. එතකොට ඒ පූජාවල් අපි සම්පූර්ණ කරනකොට මෙවන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා නිසා නේද මේ සැප සම්පත් අපි සසර ලබන්නේ කියලා හිතෙනකොට අපි මොනතරම් සත්පුරුෂ වෙනවද? අන් එහෙනම් ශාසනයේ සැප ලැබෙන තවත් කාරණාවක් මේ පාවහන් ආදී දේවල් පූජා කිරීම. ඒකට මුලින් සඳහන් කළා වගේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඒ වගේ දේවල් අයිති වෙනවා. ඊළඟට අපි මුලින් සඳහන් කළා මේ මනාව ප්‍රණීතව දන් දුන්නාම තාම ලස්සන ශරීර ලැබෙනවා කියලා. මේ ශාසනයේ එහෙමයි දැක්ක හරියට.
ධම්මචේතිය සූත්‍රයේ කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේ එක සාකච්ඡා කරනකොට සඳහන් කළා ස්වාමීනි මම සමහර ශාසනයක ශ්‍රමණයන් වහන්සේලා දැක්කා. දකින්න හරි අප්‍රසන්නයි. ඇටකෝඩු පෑදිලා නහරවැල් මතුවෙලා අප්‍රසන්න ශරීර වලින් යුක්තයි. මං ඒ ඇත් එක කතා කෙරුවා. මං ඇහුවා මොකක් හරි මේ සීලය ගැන ප්‍රශ්නයක් තියෙන හින්දවත් කල්පනා කරලා මෙහෙම කෘෂ වෙලාද කියලා. ඒගොල්ලෝ මට උත්තරයක් දුන්නේ මේක අපිට පරම්පරාවෙන් එන රෝගයක් කියලා. හරි අප්‍රසන්නයි දකින්න. නමුත් ස්වාමීනි මේ ශාසනයේ භික්ෂුව අතර මං එහෙම දැක්කේ නෑ. ඊටාම ප්‍රියමනාප ලස්සන ශරීර සම්පත් රූප ස්වභාවත් මම මේ ශාසනය ඇතුළේ දකිනවා. එහෙම දැක්කේ මේ ශාසනය විතරයි. එහෙනම් පෙර හොඳට දන් දීලා පෙර හොඳට සිල් රැකලා ලබාගත් ජීවිතය ඊටාම ප්‍රියමනාපයි. එහෙමනම් එහෙම ප්‍රියමනාප වුණේ මනාව දන් දුන්න නිසා මනාව දන් දෙන විදිහක් දේශනා කරලා තියෙනවා නම් ඒ මේ බුද්ධ ශාසනයේ විතරයි කියන කාරණාව මනාව තහවුරු කරපු තව තැනක්. ඊළඟට සඳහන් කළා මේ විදිහට සැප ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරාම ඒ අයට මෙලවත් දීර්ඝායුෂ ලැබෙනවා පරලොවත් දීර්ඝායුෂ ලැබෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය සම්පත්තියත් දීර්ඝායුෂයි දිව්‍ය සම්පත්තියත් ඊටාම දීර්ඝායුෂයි. මෙලව පරලොව දෙකම මනාව දියුණුවට පත් කරනවා. ආන්ගේ නිසා සඳහන් කළා මේ වාගේ සැප සම්පත් ලබන්න නම් මේ ලෝකේ ජීවත් වෙන අය ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. යාඥා කළාට වැඩක් නැහැ. මෙහෙම සැප ලැබෙන ප්‍රතිපදාවට අවතීර්ණ වෙලාම ඒ සැපේ ලබන්න ඕනේ. ඒ අවතීර්ණ වීම සැපය ලැබීම සම්මා සම්බුද්ධ ශාසනයක් නිසාමයි. ඒ තරහි තුම්හේ ආපජ්ජ පතිට්ටං අධිගච්ඡරේ තුම්හාකං වන්දනං කତ୍වා උත්තින්නම්ම භවන්නවා. විශේෂයෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ තරහි තුම්හේ ආපජ්ජ ඔබ වහන්සේගේ පැමිණීම නිසා පතිට්ටං අධිගච්ඡරේ අපි මනා වූ පිහිටීමක් ලැබුවා. මෙකල්හි ඔබ වහන්සේගේ පැමිණීම නිසා අපිත් මනා වූ සරණක් ලැබුවා. පතිට්ටං අධිගච්ඡරේ තුම්හාකං වන්දනං කତ୍වා ඔබ වහන්සේට වැඳලා උත්තින්නම්ම භවන්නවා. ස්වාමීනි අපි මේ සංසාරයෙන් එතර යනවා. අපිට සංසාරයෙන් එතර යන්න ඔබ වහන්සේගේ පහළවීමම හේතු වුණා. මෙච්චර කල් මේ සංසාරය ඇවිදගෙන එනකොට බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා ඕන තරම් මුණ ගැහුණා. ඒ වුණාට ආර්යයන් වහන්සේලාට අකීකරු වෙච්ච නිසාම තාමත් මේ සංසාරය අපි ඇවිදිනවා. හැබැයි ඔබ වහන්සේ මුණ ගැහුණට පස්සේ තවත් ආර්යයන්ට අකීකරු වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයටම ගරු කරනවා කියලා එතන සඳහන් කළේ. එහෙනම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උතුම් බුද්ධාන්තරයක ලැබිලා තියෙන මෙවන් උතුම් අවස්ථාවක මේ ලැබිලා තියෙන අස්වැසිල්ල හැබෑම අස්වැසිල්ලක් බවට පත් කරගන්න ඕනේ. මෙය ගිලිහෙන එක
මොහොතින් සිද්ධ වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න ආසනයේ උඩ ඒක වෙන්නත් පුළුවන්. අද ගෙදර යන ගමන් ඒක වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකක් සඳහාද? කොයි වෙලාවෙ මං සොයාගෙන මරණය පැමිණියත් මම අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරගෙනයි තියෙන්නේ. කොයි වෙලාවෙ මේ නවාතැන් වලින් මට පිටත් වෙන්න ලෑස්ති වෙන්න කිව්වත් ගමන් මළු ආදිය සියල්ල පිළිවෙලට සම්පූර්ණ කරලා අහුරගෙනයි තියෙන්නේ. දැන් පිට වෙන්න කිව්වොත් මට තියෙන්නේ දැන් කරපින්නගෙන එළියට බහින්න. හොයා සම්පූර්ණ කරන්න වෙලාවක් නැහැ යන්න කීවට පස්සේ. ඒ හින්දා හැම වෙලාවෙම හොයලා බලන්න ඕනේ. මේ ලෝකෙට රැස් කරලා එකතු කරලා ලෝකයට භුක්ති විඳින්න තියලා යන දේවල් සම්පූර්ණ කරනවා වගේ පෞද්ගලිකව මගේ ගමන් මල්ලත් ඒත් එක්කම ක්‍රමයෙන් තර වෙලා තියෙන්න ඕනේ. එදාට මේ ඉන්න කවුරුවත් අපි එක්ක එන්නේ නෑ. අන්තිමට આવොත් වලල්න නැත්තම් ආදාහනය කරන තැනට එයි. එතනින් එහාට එන්නේ නෑ කවුරුවත්. ඒගොල්ලෝ එතෙන්ටවත් එන බව මම දන්නෙත් නෑ. ඒගොල්ලෝ එන්නේ කුණප කොට්ටාසේ විතරක් කරපින්නගෙන. ඒ අය එනකොට මං යා යුතු තැනට ගිහිල්ලා වෙනත් තැනක අලුත් ප්‍රතිසන්දියකුත් අරගෙන. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ මගේ ප්‍රතිසන්දිය නිරයේ කොහේ හරි තැනකද? තිරිසන් ලෝකේ කොහේ හරි තැනකද? പ്രേත යෝනියක කොතන හරි තැනකද? අසුර යෝනියක කොහේ හරි තැනකද? දෙව්ලෝද බඹලෝද තවත් මව් කුසකද කියන එක ඒගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ. මනාව වූ සීලයක් මනාව පෝෂණය කරගෙන මනාව දම්පැන් පූජා කරගෙන යන තැන සුරක්ෂිත කරන්න කටයුතු කරපු කෙනා හරි ශ්‍රේෂ්ඨයි. අපේ බුදුරජාණන් වහන්සේ එක තැනක මහ පුදුම උපදේශයක් දෙනවා. ඒ උපදේශය අපිට දෙන්නේ පින්තුනි අඟ කිලිපොලා යනවා. එතකොට අපිට අවවාදයක් දෙනවා සිව්වණක් පිරිසට මම කියන හැටියට ජීවිතය පෝෂණය කරලා බය නැතුව කියන්න කිව්වා මමත් ශාක්‍ය වංශය කියලා. මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. හැබැයි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතය හදාගෙන ශාක්‍ය වංශිකයන්ට ආරක්ෂා කරන්න නිරන්තරයෙන් පනවලා තිබිච්ච සීලය අෂ්ටාංග සීලය. අපිට එච්චරම බැරි හින්දා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්නයි දේශනා කළේ. අපිට බැරි බව භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. අපිටම තේරෙනවා අපි කොච්චර දුර්වලද කියලා. අපිට ඒ පන්සිලුත් බෑ. මීට වඩා තවත් ලිහිල් කරන්න පුළුවන්කම තිබුණා නම් අනුකම්පාව නිසාම භාග්‍යතුන් වහන්සේ ලිහිල් කරනවා. නමුත් මේ සිල්පද පහ ලෝකාවද්‍ය ශික්ෂාපද. ඒ ලෝකාවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ මේක ස්වභාවයෙන්ම ලෝකෙ පිහිටලා තියෙන දෙයක්. ප්‍රාණඝාතය කළොත් නිරාදුක් විඳින්න වෙනවා. අල්පායුෂ්ක වෙන්න වෙනවා. හොරකම් කළොත් අපිත් අකමැති වෙලාවේ අපේ වස්තුවත් විනාශ වෙනවා. ඒකටත් නිරාදුක් විඳින්න වෙනවා. තුන්වෙනි හතරවෙනි පස්වෙනි ශික්ෂාපද ගැන කියන්න තියෙන්නෙත් එහෙම්මමයි. ඒ නිසා ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඒ කාරණාව එහෙම්මමයි. ඒ නිසා ඒවා ලෝකවද්‍යයි. ප්‍රඥප්තිවද්‍ය කියලා ශික්ෂාපද කොටසකුත් තියෙනවා. මොනවද මේ ප්‍රඥප්තිවද්‍ය කියලා කියන්නේ? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපදයක්. විකාලේ ආහාර අනුභව කළා කියලා. අර ලෝකාවද්‍ය ශික්ෂාපදයක් වගේ
අපි ඒ කාන්තයෙන් නිරාගත වෙනවා කියලා සඳහන් කළේ නෑ. ඒ වුණාට නිවන් දකින්න බැරුව යනවා. නිවන් දකින්නවා කියලා කිව්වේ තණ්හාව ෂේ කරගත්ත කෙනා. ඒ නිවනට යන්න නම් අපිට වැඩියෙන්ම තණ්හාව තියෙන්නේ කොහෙ පිළිබඳවද? කය පිළිබඳව. විකාලේ ආහාර වමනා කියලා කියන්නේ කායික තණ්හාවක් තියෙනවා. මට දැන් මොකක් හරි ප්‍රධාන ආහාර වේලට අමතරව බිස්කට් එකක්, බනිස් ගෙඩියක්, කිරි වීදුරුවක් තිබුණොත් හොඳයි. නමුත් දැඩි අවශ්‍යතාවයක්ම නැහැ. දැන් කය පිළිබඳව තණ්හාවක් තියෙනවා. ආන් ඒ තණ්හාව අත්හරින්න පුළුවන් නම් ලොකු අත්හැරීමක්. මේ වෙලාවේ බුලත් විටක් හපන්න තිබුණා නම් ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. පරණ විටක් හපාපු රසයත් එක්ක තවත් එකක් තිබුණා නම් හොඳයි. නමුත් ආන් ඒ පිළිබඳව ඇතිවෙච්ච තණ්හාව අත්හරින්න පුළුවන් නම් මං සියුම් වූ තණ්හාවකින් අය කොටස අත්හැරියා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙම අත්හරින්න පුළුවන් නම් නිවන ඉක්මන්. තවම එහෙම කරගන්න බැරි නම් මේ සංසාරේ තාම මට යන්න ගමන බොහොම දිගයි. ආන් එහෙම විකාල භෝජන, නච්ච ගීත වාදිත ආදී මේ ශික්ෂාපද ප්‍රඥප්තිවද්‍යයි. භාග්‍යතුන් වහන්සේට එරෙහි වෙලා නිවනට යන්න බැරි හින්දා කවදා හරි දවසක ඒ ටිකත් නතර කරගන්න පුළුවන් වෙච්ච දවසට අපි තණ්හාව නැති කරගත්ත දවස බවට පත් වෙනවා. එහෙමනම් ශාක්‍ය වංශිකය ආරක්ෂා කරපු සීලය 8 සීල. නමුත් අපිට පන්සිල්වත් තව හරි අමාරුයි. හැබැයි මතක තියාගන්න ඕනේ. තිසරණ පන්සිල් නැතුව නිරයෙන් බේරෙන්න හරි අමාරුයි. හරියට මේ අකුසල කර්ම විපාක දුන්නොත් මරණයත් එක්කම නිරේ. ඒක ඊටාම දුක්ඛදායක තත්ත්වයක්. මුලින් සඳහන් කළා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට හරියට තිසරණ මත පිහිටලා මනාව සිල් ටික ආරක්ෂා කරගෙන අභිමානවත් විදිහට මමත් ශාක්‍යයෙක් කියලා කියන්න පුළුවන් කියලා. එදාට සඳහන් කළා සුද්ධෝදන මහරජුරුවන්ගේ මුණුබුරා කියලා බය නැතුව කියන්න. රාහුල මහරහතන් වහන්සේගේ බාල සහෝදරයා කියලා බය නැතුව කියන්න. මම බුදුරජාණන් වහන්සේගේ අතිජාත පුත්‍රයා කියලා බය නැතුව කියන්න භාග්‍යතුන් වහන්සේ අවසර දුන්නා. ඔතෙන්ට යන්න පුළුවන් වෙන දවසේ කොයිතරම් ලස්සන වෙයිද? එතෙන්ට යන්න මේ උතුම් වූ ශාසනයක් මුණ ගැහිච්ච අවස්ථාවේ අපිට තව තවත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.